පළවෙනි කොටස කියන්නේ පුතේ සිලිකන් ඩයෝඩයක IV ලාක්ෂණිකය අඳින්න. පුතා සිලිකන් ඩයෝඩයක IV ලාක්ෂණිකය වෝල්ට් ගාන සමග කරන්ට් එක 0.7 පෙන්වන්නලු පුතේ. මතකයි ඔයගොල්ලන්ට පුතේ 0.7 වෙනකන් කරන්ට් එක ඉතාම කුඩා කරන්ට් එකක් ගැලුවත් ගලන්නේ පුතේ පොඩි කරන්ට් එකක්. 0.7න් පස්සේ කරන්ට් එකේ විශාල වැඩිවීමක් පෙන්වනවා. රයිට්. ඇඳ ගන්න. සිලිකන් ඩයෝඩයක VI ලාක්ෂණිකය. අදිමු. වෝල්ට් 0.7 කියන විභව බාධකයේ පෙන්වන්න එතකන් ධාරාවක් නැති තරම් ඊට පස්සේ ධාරාව වැඩි වෙනවා විශාල වශයෙන්. හරිනේ? ඊට පස්සේ ඒගොල්ලෝ කියන මෙහෙම. ඔබ විශ්ේ එක යටතේ අඳින ලාක්ෂණික වෙනුවට මේක වෙනුවට පුතේ එක රූපයේ දෙයද කල්පිත දියෝඩ ලාක්ෂණිකද සිලිකන් දියෝඩ සහිත පරිපත විශ්ලේෂණය සහ නිර්මාණය සඳහා බොහෝ විට භාවිතා වේ. හරි. අපි යන්නේ මේකනේ පුතේ. ඒගොල්ලෝ කියන සමහර වෙලාවට මෙහෙම ගන්න අවස්ථාවල් තියෙනවලු. V1i කියන එකට පුතේ 0.7 තියෙනව නේද? ඔව් ගොඩක් වෙලාවට එහෙම කරනවා තමයි. 0.7න් පස්සේ කෙලීම උඩට ප්‍රස්ථාරය අඳිනවා. 0.7න් පස්සේ ඕනෑම ධාරාවක් යන්න පුළුවන්. ඉන් පස්සේ සිලිකන් ඩයෝඩය හරහා විභවාන්තරයේ දිගටම 0.7ම තමයි. හරිද? රයිට්. බිඳුව තිබිලා ඊට පස්සේ එකපාරම සමාන්තර රේඛාවක් y අක්ෂර සමාන්තර රේඛාව. ඊළඟට කියනවානේ පුතේ ඒක හිතාගෙන පුතේ දීලා දෙන පරිපතේ කරන්ට් එක ගණනය කරන්න. හරිම ලේසි. පුතේ වෝල්ට් 5 බැටරියක් තියෙනවා. කිලෝම එකක රෙසිස්ටර් එකක් තියෙනවා පුතේ. සිලිකන් ඩයෝඩයක් තියෙනවා. හරි? ප්‍රශ්න අහලා තියෙන්නේ මේ උපකල්පනයේ යටතේ ඔය සර්කිට් එක ගලන්නා වූ ධාරාව හොයන්නලු. ඉතින් පුතේ ඇත්තද යන්නේ නෑනේ. කර්චොෆ්ගේ වෝල්ටේජ් ලෝ එකෙන් හිතුවා කියන්නකෝ. බැටරිය වෝල්ට් 5යි සමානයි මෙතන ඉබ බැස්ම අයිවාරයක් කිලෝම් 1යි ධන සිලිකන් ඩයෝඩ් එකේ ඉබ බැස්ම 0.7යි. මේක ගලන අඩු කරන්න 5න් මේ 0.7 අඩු කරන්න කරන්ට් එක එනවා පුතේ 4.3යි කියලා. පුතා මේක දැම්මේ මොනවයින්ද? කිලෝ ඕම් වලින්. කිලෝ ඕම් වලින් දාපු නිසා කරන්ට් එක එන්නේ මොනවයින්ද? මිලි ඇම්පියර් වලින්. රයිට්. ඔයගොල්ලෝ අඳින්න ඕනේ. කෙලිම KVL දාලා හදලා දාමු. වෝල්ට් ගාන 5යි. බැටරිය වෝල්ට් ගාන 5 සමානයි IR ගුණිතය. I වාරයක් 1 ධන මෙතන ඉව බැස්ම දුවේ 0.7. හරි? 0.7 ගැන අඩු කරාම පුතේ 4.3ක් යනවා I වලට මිලි ඇම්පියර් වලින්. 4.3යි මිලි ඇම්පියර්. යන් ඉස්සරහට. පෙන්වා ඇති තුන රූපේ D1 D2 සිලිකන් දියෝඩ වන අතර එහා බි ප්‍රධාන වෝල්ට් තල ලෙස වෝල්ට් 5 හෝ බිඳුව දිය හැකිය. රයිට්. බලන්න තුන රූපේ දිහා. මම පිටපත් කර ගන්නවා පුතේ තීරුම් කරන්න අවශ්‍ය නිසා. රයිට්. මෙතනට ස්ථිර වෝල්ට් 5ක් ගහලා තියෙනවා දුවේ. ඩයෝඩ් එකක් මෙතන තියෙන එක සිලිකන් ඩයෝඩයක් D1 කියලා. මෙතන තව සිලිකන් ඩයෝඩයක් තියෙනවා D2 කියලා. හරි? A සහ B දෙන්නේ වෝල්ට් 5 හෝ බිඳුව වෙන්න පුළුවන්. ලු මෙතන ලක්ෂය F කියලා දීලා තියෙනවා. හරිද? පස්සේ පුතේ A ට දෙන වෝල්ටීයතාව B ට දෙන වෝල්ටීයතාව සමග F ගේ වෝල්ටීයතාව ගැන කතා කරන්න යන්නේ 0.05 5.55. රයිට්. මේ අහගන්න තර්ක කිරිල්ල. මුලින් අහනවා පුතේ විවිධ ප්‍රධාන වෝල්ටීයතා සංයුක්ත සඳහා F ට ලැබෙන ප්‍රධානී විභවය. මෙන්න මේතන වෝල්ටීයතාව හොයන්නලු. හරිද? මේ වගු පුරවන්න සරලව කියන මේ වගු පුරවන්න කියලා කියන්නේ. හැම කෙනෙක්ම මගේ පැත්තට හැරෙමු. මේ ඩයෝඩ්ස් දෙකම සිලිකන් ඩයෝඩ් දෙකක්. විභව බැස්ම 0.7යි. පෙර නැඹුරු වුණා. හරි. දැන් ඔන්න බලා ගන්න. මේක ස්ථිර පහේ තියෙන්නේ. ඵලයෙන්ටම දුව මෙතනත් බිඳුව කරනවා මේකත් බිඳුව කරනවා. මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි. හරිද? කරන්ට් එක එන්න බලනවා පහේ සිට බිඳුවට. පහේ සිට බිඳුවට එන්න පුළුවන්. හරිද?
ඇයි පුතා මේ පහේසර මේ බිඳුවර එන්න පුළුවන්. පහේසර මේ බිඳුවර එන්න පුළුවන් මේ ඩයෝඩේ පෙරනැඹුරු කරමි මේ ඩයෝඩේ පෙරනැඹුරු කරමි. හරිද? පෙරනැඹුරු වෙච්ච ඩයෝඩ් එක්ක විභව බැස්මක් එන්න උනි 0.7ක. හරිද? එතකොට මේකේ විභව බැස්මක් තියෙනවා පුතේ 0.7යි. නම් මේ පොයින්ට් එකේ විභවය තියෙන්නේ බිඳුවේ. හරි? මෙතන බිඳුවේ තියෙන්නේ. මේ අතර විභව බැස්ම 0.7. එහෙනම් මේ පොයින්ට් එකේ විභවය තියෙන්න ඕනේ පුතේ 0.7ක. හරි? F කියන පොයින්ට් එකේ විභවය 0.7 තියෙන්නේ. 0.5යි. මෙතන 0යි මෙතනට 5යි දුන්නා කියන්නකෝ. 5න් 5ට ධාරා ගලන්නේ මේ 5න් පටන් අරන් මේ බිඳුවට ගලන්නත් බෑ මේක පසු නැඹුරු. ඒක අමතක කරමු. දැන් මේක බිඳුවේ තියෙන්නේ. එතකොට මේ 5න් පටන් අරගෙන මෙන්න මේ බිඳුවට ධාරාව ගලන්න පුළුවන්. 5 ඉඳලා මෙතන බිඳුව ධාරාව ගලන්න පුළුවන්. මේ ඩයෝඩේ පෙරනැඹුරු වෙනවා. එතකොට ආයෙත් ඒකේ මේ අතර ඕල් 0.7ක විභව බැස්මක් තියෙනවා. එතකොට මේක බිඳුව නම් මේ පොයින්ට් එකේ මේ වෙලාවේ තියෙන 0.7. 5යි බිඳුවයි දෙනවා. 5යි බිඳුවයි දුන්නා 5 5 අතර ධාරා ගලන්නේ මේ 5න් පටන් අරන් මේ බිඳුවට ගලන්නත් බෑ මේක පසු නැඹුරුයි. හැබැයි මේ 5න් පටන් අරන් මෙහෙම ගිහිල්ලා මෙතනට ගලාගෙන යන්න පුළුවන්. 5 ශ්‍රී බිඳුවට මේ අතර ගලාගෙන යන්න පුළුවන්. එතන මේ ඩයෝඩේ විභව බැස්මක් තියෙනවා පුතා 0.7ක. හරිද? එතන මෙතන බිඳුව නම් මේ පොයින්ට් එක විභවය තියෙන්න ඕනේ 0.7. right? ඊළඟ පුතේ මෙයත් 5යි මෙයත් 5යි මේක කොහොමත් 5 තියෙන 5 5 5 විභව අන්තර නැහැ ධාරා ගලන්න උත්සාහ කරන්නේවත් නැහැ. හරිද? ධාරාවක් ගලන්න නැති රෙසිස්ටර් එකක පුතා දෙපැත්තේ විභව දෙක සමාන වෙනවා. හරිද? එහෙනම් මේක 5යි නම් මේක 5යි. ගිය සතියේ මම මේක තියරි නෝට් එකේම දුන්නානේ. එදා මම කරා මේක වෙනස් වෙන එදා මම දාගත්ත මෙතන ජර්මේනියන් ඩයෝඩ්ස් දෙක. මේක දැන් සිලිකන් දෙන්නේ. එදායි මෙදායි වෙනස තියෙන්නේ. එදා මට මෙතන ලියවුනේ 0.3. අද 0.7 කියලා ලියවේ. අද ජස්ට් වගෝ පුරවන්න තියෙන්නේ. එදා ලිව්වා මෙයා මේ වෙලාවේ පෙරනැඹුරු වුණා ගගා තියරි නෝට් එක ලියලා තියෙන්නේ. අද ඒ ටික ලියන්න අවශ්‍ය නැහැ. කෙලින් පුරවලා දා. හරි. ළමයෝ ඊළඟට මෙහෙම කියනවා පුතේ. F ප්‍රතිදානය පිළිබඳව පමණ සැලකීමේදී right F ගැන සලකද්දී වෝල් 0.7 මගේ ද්විමේ බිඳුව නිරූපණය කරේ. 0.7 කියන එක ද්විමේ බිඳුව කියලා හිතන්නලු. තුන රූපයේදී ඇති පරිපද අනුරූප ద్వාරය හඳුනාගෙන සත්‍යතාව ගොලියන්. right. පුතා 0.7ත් බිඳුවල ගණන් ගන්නලු. තාර්කික මට්ටම් බිඳුව. වෝල් බිඳුව කියන්නේ කොහොමත් බිඳුව. 5 කියන්නේ කොහොමත් 1. දැන් මෙතන තියෙන්නේ බිඳුව 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 1. මොකද ගේට් එක? බිඳුව 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 1 කියන්නේ මොකද ගේට් එක? AND ගේට් එක. හරි? AND ගේට් එක කියලා ලියලා ඒකේ සත්‍යතාවයක්වත් ලියන්න ඕනේ. හරි? සත්‍යතාවයක ලියදී වෝල්ට් වලින් නෙවෙයි ලියන්නේ තාර්කික මට්ටම් වලින්. බිඳු 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 1 1 බිඳු 1 1 0.7 කියන්නේ බිඳුවයි බිඳුවයි බිඳුව 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 5 කියන්නේ කෙලීමේ 1. මේක තමයි පුතේ යාගේ සත්‍යතාව වගු. හරි? අන්න එයාලා ප්‍රශ්න කරන ඒ වගේ පුතේ හරි? එයාලා ඇඳලා දීලා අපෙන් ප්‍රශ්න කරලා ඊට පස්සේ කරන ආයෙ නම් අඳුර ගනින්කෝ මේක මොන ගේට් එකද කියලා. right. yeah. දියෝඩ දෙකම හරහා ධාරාව එකතුව 0.5 මිලි ඇම්පියරට සීමා කරන අගයක් R1 සඳහා ගණනය කරන්න. 0.5 මිලි ඇම්පියර. අපේ පුතාලා ඔලුස්ස ගන්න පුතේ. මේ හැමෝම එන්න. මේකේ මේ ඩයෝඩ්ස් දෙකේම යන කරන්ට් එක 0.5ට සීමා වෙන්න ඕනෙලු. ඉතින් පුතේ මේ දෙකේම යන කරන්ට් 0.5ට සීමා වෙනවා කියන්නේ මෙතනින් එන කරන්ට් එක 0.5 වෙන්න එපයි කියන එක. නේද? මේ දෙකේම එකතුව 0.5ක් වෙන මෙතන එන එක 0.5ක් වෙන්න ඕනේ. එහෙම වෙන්න R තෝරන්නලු. පුතා මේ දෙන්නාගේම ධාරාවල් ගලන වෙලාවේ අර කලින් විස්තර කරපු විදිහට මේ පොයින්ට් එකේ විභවය 0.7 නේ තියෙන්නේ. අර අන්තිම වෙලාව තියෙන්නේ 5 5 දෙන වෙලාව විතරයි මේ කාගේවත් ධාරා ගියේ නැත්තේ. හරි? ඒතර මේක 5ක් කොට ධාරා යන්නේ නැත්නම් මේක 5 වුණා. අනිත් හැමතිස්සෙම මෙතන පොයින්ට් එකේ විභවය ආවේ 0.7. මේවායි ධාරා යනකොට එක්කෙනෙක්ගේ හරි යනකොට මෙතන විභවය 0.7යි.
දැන් මෙයා තෝරන්න ඔයා කරන්නේ මෙයාට ඕම නියම දාන එක. එයාට ඕම නියම දානකොට එයාගේ දෙපැත්තේ විභව අන්තරයට වැටෙන්න ඕනි 4.3. ඇයි මෙතන 5යි මෙතන 0.7 නිසා. මම මෙතනම ලිව්වොත් පුතේ ඩෙල්ටා v සමානයි IR කියලා පුතේ. හරි? විභව අන්තරය ඕන අඩු කරලා ලියන්න. 5න් 0.7 අඩු කරව පෙන්න. මම නම් එකවර ලියන්නම් වෝල්ට් 4.3යි කියලා. සමාන කරන්ට් එක 0.5 මිලි ඇම්පියර්. හරි? ඒ කියන්නේ භාගයයිනේ. වරක් 0.5 කියන්නේ මිලි ඇම්පියර් 0.5 කියන්නේ භාගය. මේක ගුණ කරාම 8.6යි. R න උත්තරේ 8.6යි. හැබැයි කරන්ට් එක දැන් මිලි ඇම්පියර්. කරන්ට් එක මිලි ඇම්පියර් නම් ප්‍රතිරෝධය ඉතින් කිලෝ ඕම් 8.6යි. කරගමු. R ට ඕම් නියම දා. ඕම් නියම දානකොට පුතේ 5න් අඩු කරලා පෙන්වනවා මේ 0.7. 5න් අඩු කරා පුතේ 0.7. එතකොට මොකද වෙන්නේ පුතේ 1.4.3 සමානයි කරන්ට් එක මිලි ඇම්පියර් 0.5. කියන්නේ භාගය දෙක ගුණ කරා මෙහෙට 8.6 කරන්ට් එක දැම්ම මිලි ඇම්පියර් ප්‍රතිරෝධය ඉන්නේ කිලෝ ඕම්. පැහැදිලි නේද? යන් ඉස්සරහට. හරි. ඊට හතර රූප පෙන්න ඇති පරිපතේ x අග්‍රය කෝ බලන්න. හතර රූපය කියලා එකක්. හරි. තුන රූප පෙන්න ඇති f ප්‍රදාන්ට දැන් සම්බන්ධ කරාලු. ඔලුස්ස ගන්න. පුතේ මේ බලා ගන්න. දැන් මේක අපි ඇනලයිස් කරපු එකනේ පුතේ. ඒකේ f තියෙනවනේ පුතා. f ගේ කෙලවරට හයි කරාලු එහා පැත්තේ තියෙන ට්‍රාන්සිස්ටර් සර්කිට් එක x කියන එක. පුතා මම මෙහෙන් අඳින්නම් මැද වගුව තියෙනවා කමන්නේ. හරි? මේකෙන් අර්ත් වෙලා තියෙන යටපැත්ත. උඩ ඉන්නවා මෙතන කිලෝ මේකේ කෙනෙක් කිය. හරි? මෙතන වෝල්ට් ධන 5 තියෙනවා. රයිට්. මේ x පුතේ සාමාන්‍යයෙන් අපි අර කරන්ට් තුන මාක් කරොත් මෙතන යන කරන්ට් IB කියලා කියන්නේ මෙයාට කියන්නේ IC කියලා. මෙයාට IE කියලා ඒක නෑ එච්චර වැදගත්ුත් නෑ ඇත්තටම. හරි? විභවාන්තර ගැන කතා කරනවා නම් පුතේ මේ විභවාන්තරයට කියන්නේ VCE කියලා. මෙයාට අපි සාමාන්‍යයෙන් කියන්නේ VBE කියලා. හරි? මොකද වෙලා තියෙන්නේ පුතා? අර F කියන අවුට්පුට් එක තියෙන්නේ. මෙයාගේ F කියන අවුට්පුට් එක ගෙනල්ලා හරිද? කනෙක්ට් කරලා තිනවා ට්‍රාන්සිස්ටරේ X කියන කෙනාට. ට්‍රාන්සිස්ටර් X වලට කනෙක්ට් කරලාලු තියෙන්නේ. තේරුණා? මේක AND ගේට් එක අපි සාමාන්‍ය තියරි වල කතා කරලා දන්නවා අරක තමයි not gate එක කියලා. ඒක හරියටම මේක වැඩ කරන්නේ NAND එකක් වගේනේ. රයිට්. බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම කියනවා. කියලා බලන්න. A සහ B ප්‍රදාන දීමේ එක නිරූපණය කරන විට IB ධාරාව කුමක්ද? රයිට්. කොළු ටික. දීමේ එක. හරි. හැම කෙනෙක්ම මගේ පැත්තට හැරෙන්න. ඔලුස්ස ගන්න පුතා. දැන් පොඩක් සර්කිට් එක වෙනස් වුණා ඈ. ඉස්සර වගේම නෙවෙයි දැන්. රයිට්. මොන බලන්නේ මෙතන. Aටයි Bට ද්විමය එක දුන්නාලු. Aටයි Bටයි ද්විමය එක දෙනවා කියන්නේ පුතේ පහ පහ දුන්නා කියන එකනේ. හරි. මෙතනට පහක් දුන්නා මෙතනට පහක් දුන්නම මෙතන පහයි මෙතන පහයි මෙතන පහයි. හරිද? කොහොමත් පහේ ඉඳලා පහවල් වලට ධාරා ගලන්න බෑ. හරි පහෙන් පහට ධාරා ගලන්නේ නෑනේ යන්නේ. හැබැයි මෙතන පහෙන් පටන් අරන් R හරහා ධාරාව ගිහිල්ලා ඊට පස්සේ R හරහා ධාරාව ගිහිල්ලා IB ලෙසින් මෙතනින් ගලාගෙන ගිහිල්ලා බේස් එක ඉමෙන්ට් එක අතරින් ගිහලා අර්ත් වෙන්න පුළුවන්. තේරුණා? ඔක ළඟට ඇඳලා කොහොමද තේරෙනවනේ පුතේ? පහ මෙතනින් කරන්ට් එක එනවා. ඊට පස්සේ IB ලෙසින් මෙහෙම ගලාගෙන යනවා. BE සංධිය හරහා ගිහිල්ලා මෙතන අර්ත් වෙනවා. එතකොට පුතේ පාරගත අතන විභවය තියෙන්නේ පහේ. හරි? පහේ තියෙන්නේ පුතා. ඊට පස්සේ IB කරන්ට් එක තමයි අරගෙන R හරහා ගලාගෙන ඉන්නේ. IB ගුණ කරන R අපි තෝරගත්ත R කෙනෙක් නම් කිලෝම 8.6 කෙනෙක් ධන ඊළඟ එතනින් ආවා මේක දිගේදී මොකවත් තිබ්බ බැස්මක් නැහැ මෙතන VBE බැස්ම එනවා VBE බැස්ම කියන්නේ ඒක සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නේ 0.7 හරි මම කෙලිම අකුරු දදා හිටියේ නෑ පුතේ කෙලිම ලිව්වා පහ සමාන IB වරක් R ධන VBE VBE කියන්නේ 0.7 ඔයාට ඕනේ නම් ලියන්න පහ සමාන IB RB ධන වගේ කියලා නැත්නම් IB වරක් R ධන VBE කියලා
කරා යන්න පුතේ. අතන කිලෝමීටර් 8.6 කෙනෙක් ගහලා තියෙන පුතේ. අතන 5යි අතන 5යි. ඩයෝඩ් හරහා යන්න බෑ. උඩින් එනවා. 5 සමානයි IB ගුණ කිරීම 8.6 ධන 0.7. අය අර ගාන වෙනවනේ. 0.5යි මිලි ඇම්පියර් නේද? IB කෙනෙක් නාවේ පුතේ 0.5යි මිලි ඇම්පියර් කියලා එනවා. right. පුතේ යන්ක ඉස්සරහට 4A ගේ දී ඇති ප්‍රධාන තත්ත්වය යටතේ මේ කියන තත්ත්වය යටතේ පුතේ ට්‍රාන්ස්ෆර් වසා ඇති සුචියක් ලෙස ක්‍රියා කර බව පෙන්වනවා. ට්‍රාන්ස්ෆර් බීටා ධාරාලාභය 50 ලෙස උපකල්පනය කරා. right. ඔලුසගමු. මේ වෙලාවේ මේ ට්‍රාන්සිස්ටරයේ වසා ඇති සුචිය ලෙස වැඩ කරනවා කියලා තේරුම් ගන්න. වසා ඇති සුචියක් කියන්නේ සංවෘත සුචියක් කියන්නේ ඔන් වෙලා තියෙන එක. අපි කතා වෙලා තියෙන විදිහට පුතේ ඔය වගේ ට්‍රාන්සිස්ටර් වල පුතා සුචියක් ලෙස භාවිතයේදී කපාහැරි කලාපෙද වැඩ කරන්නේ විවෘත සුචියක් විදිහට. සංතෘප්ත කලාපේ තමයි වැඩ කරන්නේ සංවෘත සුචියක් ලෙස. එහෙනම් දැන් මේගොල්ලෝ මොකද මේ කියලා තියෙන්නේ? මේ වෙලාවේ මේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්තයි කියලා ඔප්පු කරලා පෙන්නන්නලු. සංතෘප්තයි කියලා ඔප්පු කරලා පෙන්නන්නලු. හරිද? හරි. මෙහෙම කරලා බලමුකෝ අපි. මේක තමයි IB දෙන උත්තරේ. එතකොට අපි IB ගේ උත්තරේ බීටාගෙන් ගුණ කරලා බලමුකෝ. බීටා කියන්නේ 50නේ 50 0.5 කියලා ගත්තොත් හරි. එහෙනම් එනවා 25යි මිලි ඇම්පියර් කියලානේ. බීටා වරක් IB ගුණිතර එන්නේ 50 0.5 25 මිලි ඇම්පියර්. නමුත් මේ කියන සර්කිට් එක අනුව බැලුවොත් පුතේ ක්‍රම දෙකකට කියන්න පුළුවන්. මේ කිලෝම් එක තියෙනවා නේද? කිලෝම් 1 හරහා මිලි ඇම්පියර් 25ක් ගැලුවොත් කරන්ට් එක 25යි ප්‍රතිරෝධය 1යි මේක වෝල්ට් 25ක බැස්මක් එන්න ඕන. නමුත් මේක වෝල්ට් 25ක බැස්මක් එන්න විදියක් නැහැ. මොකද උඩ තියෙන බැටරිය තියෙන වෝල්ට් 5 බැටරිය. එහෙම කියලා කියන්න පුළුවන් මේක සන්තුලිත වෙලා තියෙන්නේ කියලා. නැත්තම් එහෙම පුළුවන්. මේකට සාමාන්‍ය අපි ලියන්නේ VCC සමානයි ICRC ධන VCE කියලා. හරිද? VCC කියන බැටරිය වෝල්ට් 5යි මම IC maximum එක හොයන්න යන්නේ. IC maximum ගුණ කිරීම RC කියන්නේ කිලෝම් 1යි එකතු කිරීම VCE. VCE බිඳුව කළ බලන්න. IC maximum හොයනකොට VC බිඳු කරන්න බෑ. ඕක සුරු කරාම IC maximum වලට එන උත්තරේ මිලි ඇම්පියර් 5යි. හරි? අන්න 25ක් ගලන්න විදිහක් නැහැ. මේ ඇවිල්ලා දෙන IC maximum කෙනෙක් කෙනාට එන උත්තරේ බීටා වරක් IB ගුණිතය කෙනෙක් කෙනාට වඩා කුඩයි. එහෙනම් තේරෙනවා ට්‍රාන්සිස්ටර් මේ වෙලාවේ සන්තෘප්ත වෙලා. ඒ කියන්නේ වසා ඇති සුචයක් ලෙස ක්‍රියා කරනවා. රයිට්. දා ගන්න පුතේ. සාමාන්‍ය සන්තෘප්ත කලාපෙද මෙන්න මේක ඔප්පු කරලා පෙන්නවන හරි. එදා ගානකත් කරා ඒකම. බීටා වරක් IB ගුණිතය අරන් ඉන්න පුතේ. බීටා වරක් IB ගුණිතය. බීටා කෙනෙක් න 50යි IB 0.5යි මෙතන හොයලා ගත්තා පුතා. සුළු කරාම 25ක් මිලි ඇම්පියර් කියලා එනවා. හරි. ඊට පස්සේ පුතේ KVL දාලා IC maximum එක හොයාගෙන ඉමු පුතේ. හරි. KVL දාලා IC maximum කියන එක හොයමු. බැටරිය VCC සමානයි ICRC ධන VCE. VCC කියන බැටරිය වෝල්ට් 5යි. මම IC ගේ max එක හොයන්නේ පුතා. RC කෙනෙක් කිලෝම 1 කියලා පෙන්නලා තියෙනවා. IC maximum වෙන වෙලාවේ VC බිඳුවයි සුළු කරාම IC max තේන උත්තරෙත් මිලි ඇම්පියර් 5යි. හරිද? එනල යන පුතේ IC maximum කුඩයි බීටා වරක් IB ට වඩා නිසා. right? IC maximum එක කුඩයි බීටා වරක් IB ට වඩා නිසා ට්‍රාන්සිස්ටරයේ සන්තෘප්ත වී ඇත. සන්තෘප්ත වී ඇත. එම නිසා වසා ඇති සුචයක් ලෙස ක්‍රියා කරයි. වසා ඇති කියන්නේ සංවෘත සුචයක් ලෙස ක්‍රියා කරයි. ඊරස්මාද කියන්නේ පුතේ එසේ නමුත් තුන රූපේ F දීමේ බිඳුව නිරූපණය කරද්දී ට්‍රාන්සිස්ටරේ විවෘත සුචයක් ලෙස ක්‍රියාත්මක නොවන බව පෙන්වනවා. පොඩක් ඉන්නකෝ. දැන් එතකොට
මේ දෙන්නට පහ දුන්න වෙලාවේ මේක වසා ඇති සුචියක් වගේ වැඩ කරනවා. හැබැයි මෙතනට දීමේ බිඳුව ලැබෙන වෙලාවට මේක විවෘත සුචියක් ලෙස වැඩ කරන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. හරි හොඳට අහගන්නකො. මෙතනට ද්විමය බිඳුව කිව්වට ඒ වෙලාවේ එතනට හැමෙන වෝල්ට් ගාන 0.7ක්නේ. හරි 0.7ක් ලැබුණාම මොකද වෙන්නේ? ඒ 0.7 කියන එක අර BE සංදේ පෙරනැඹුරු කරන්න ප්‍රමාණවත්. BE ව පෙරනැඹුරු වෙනවා. 0.7න් පුළුවන් නේ පුතේ. ඒ නිසා මේ ට්‍රාන්ස්ෆර් කපා හැරි කලාපයට ලැබෙන්නේ නැහැ. කපා හැරි කලාපයට ලැබුණොත් තමයි ඒක විවෘත සුචියක් වගේ වැඩ කරන්නේ. ලියා ගන්න පුතේ. F ද්විමය බිඳුව වුවත් F ද්විමය බිඳුව වුවත් ඒ විභවය වෝල්ට් 0.7ය ඕන ලියන වෝල්ට් බිඳුව නොවේ කියලා වෝල්ට් 0.7ය ඒ BE සංදිය පෙරනැඹුරු කිරීමට ප්‍රමාණවත් නිසා ට්‍රාන්සිස්ටරයේ කපා හැරි කලාපයට නොඑළඹේ. එම නිසා විවෘත සුචියක් ලෙස ක්‍රියා නොකරයි. පුතේ මොනවද පුතේ මලන්න මතක තියෙන්න ඕනේ? ට්‍රාන්සිස්ටරයේ සංතෘප්ත කලාපයේදී තමයි සංකෘත සුචියක් වගේ වැඩ කරන්නේ. කපා හැරි කලාපේ තමයි විවෘත සුචියක් වගේ වැඩ කරන්නේ. රයිට්. යන්නකො ඉස්සරහට. හතර රූපේ දී ඇති පරිපතේ උචිත ස්ථානයේ තව සිලිකන් දියෝඩයක් ඇතුළත් කිරීමෙන් 3-4 රූපවල දී ඇති පරිපතයන්ගේ සමන්විත සංයුක්ත පරිපතය නෑන් ద్వාරයක් ලෙස ක්‍රියාත්මක වන ආකාරය පරිවර්තනය කරලා පෙන්නන්න. හරි. දැන් අහගන්න කොල්ලෝ පොඩි අවුලක් ආවනේ මෙතන. මොකද පොඩි අවුල? මෙතන දීමේ බිඳුව ලැබෙනකොට පුතේ මේ ට්‍රාන්ස්ෆර් කපා හැරි කලාපයට ලැබුණේ නැහැ. ඇයි? දීමේ බිඳුව කිව්වට ඒක වෝල්ට් වලින් 0.7 ඒ 0.7ට පුළුවන් මෙයාව පෙරනැඹුරු කරන්න. සුදුසු තැනක තව සිලිකන් ඩයෝඩ් එකක් දාගන්නලු. මොකක්ද වෙන්නද පුතේ? මෙතන 0.7 ලැබෙන වෙලාවට ට්‍රාන්සිස්ටරේ විවෘත සුචියක් වගේ වැඩ කරන්න ඕනේ. විවෘත සුචියක් වගේ වැඩ කරන්න කියන්නේ ට්‍රාන්සිස්ටරේ පවතින තොනි කපා හැරි කලාප. ඒගොල්ලම කියන තව ඩයෝඩ් එකක් වාඩ දෙනවා ඔයා එක්ක කැමති තැනක දාගන්න කියලා. දාන්න වෙන්නේ මෙන්න මෙතනට. මෙතන ඩයෝඩ් එක දැම්මම හරියි. මෙතන ඩයෝඩ් එක දාමු. එතකොට මේ ඩයෝඩය පෙරනැඹුරු කරන්නයි මේ විභව පාදක මැඩ පවත්වන්නයි වුණාම 0.7 ඒවා දෙකක් ඕන වෙනවා. හරිද? නමුත් දීමේ බිඳුව වෙලාවට මෙතනට එන වෝල්ට් 0.7නේ. 0.7 කියන එක ඔය දෙකම පෙරනැඹුරු කරගන්න මදි. අන්න එතකොට නම් ට්‍රාන්සිස්ටර් කෙලීම පණිනවා මොන කලාපෙටද? කපා හැරි කලාපෙට. රයිට්? ඔබ අඳින්න තියෙන පුතේ ට්‍රාන්සිස්ටරේට මේ කලින් ඩයෝඩ් එකක් දාලා අඳින්න. ඔයකෙන් ඩයෝඩ් එක එතනට දාන්න. හරිද? ට්‍රාන්සිස්ටරේ ආබදෝ එහා පැත්තෙන් සිලිකන් ඩයෝඩ් එකක් දාමු. ඕන අපි තේරුම් කරලා ලියාගමු. ගොඩාක් විස්තර අඳින්න දෙයක් නැහැ කොල්ල මේ ඩයෝඩ් එකක් අඳ ගනින් පුතේ ට්‍රාන්සිස්ටර් මෙහා පැත්තේ. ඔගේ කරන්ට් ටික ලකුණු කරන්න ඕනේ නැහැ. හරි. ලියා ගන්න පුතේ. දැන් වෝල්ට් 0.7 ගුණ කිරීම 2 දැන් වෝල්ට් 0.7 ගුණ කිරීම 2 වෝල්ට් 1.4ක් මැඩ පැවැත්වීමට ඇති නිසා F සමානයි බිඳුවක් වන අවස්ථාවේ BE සංදේ පෙරනැඹුරු නොවේ.
බී සන්දේ පෙරනැඹුරු නොවේ. එම නිසා ට්‍රාන්සිස්ටරයේ කපා හැරි කලාපේ පවතී. එම නිසා ට්‍රාන්සිස්ටරය කපා හැරි කලාපේ පවතී.